මගේ ජොබ් එක මම කරලා දෙනවා. ඒකෙන් දහන්න එපා ඒ වගේ. මේක හැදුවේ ඇත්තටම රටේ කට්ටියව දිනවන්න තමයි. අර සමහරකේ මා කළ දෙයක් වැරදිලා නැද කියලා නෑ. එතන නෑ අපි. වැරදිච්ච ඒවා දැත හරි ඒවා වැඩියෙන් ඇත. ඒකනේ ඇත්තද? මොකද මම කියන්නේ මගේ 100ට 90ක් හරි 10ක් වරදින්න පුළුවන්. එහෙම නැතුව මං කළ දෙයක් වැරදිලා නැත. එහෙම දේවල් මා ගාව නැත. හැබැයි මගේ වැඩක් වැරදුනොත් ඒකට යම්කිසි දෙයක් බල්ලා කරලා දෙන එක මම කරලා දෙන්න තියෙනවා. අයිබෝවන් සුබ දවසක් යහපත් දවසක් වෙන්න කියලා ඔබට ප්‍රාර්ථනා කරමින් අදත් අපි සෝදානම් විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක ඔබ එකතු කරගන්න. ඉතින් අද දවස වෙනස්ම දවසක්, විශේෂ දවසක්. සෙනසුරාදාට හම්බ වෙන්නේ ඉන්න අපි අද ඒ ටිකක් කලින් ආවේ. hey අපි ටිකක් කලින් කතා කරන්න කියලා ඔබ හිතනවා වෙන්නට පුළුවන්. ඒ තමයි මේ දවස් ටිකේම අපි ඔබට මතක් කරනවා කලින් හමු වීමේ තියෙන විශේෂත්වය ගැන. ඉතින් අපි සූදානම් එහෙනම් අද දවසේදී මේ මාසේ 20 වෙනිදා ඔබව හමු වෙන විශේෂයෙන්ම විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක ඇයි අපි අත්වල බැඳගත්තේ කියලා මතක් කරන්න. ඊට කලින් මේ හැම දෙයකම විශේෂත්වය ගැන කතා කරනකොට ඉතින් গুপ্ত ශාස්ත්‍රය පිළිබඳව කතා කරනකොට ඉහළින්ම ප්‍රමිතිගතව වැඩ කටයුත්තක් කරන්න, විශ්වාසයෙන් වැඩ කටයුත්තක් කරන්න, බය නැතුව තමන්ගේ වැඩ කටයුත්තක් තමන්ගේ කරගෙන වැඩක් කරනවා නම් කෙනෙකුට බාර දෙන්න පුළුවන් නම් ඒ කවුද? ඒ තමයි රාගම ගුරුතුමන්. අපි හැමදාමත් එතුමා සමගින් කතා කරා. ඔබ ගැන අදත් සූදානම් වෙලා ඉනවා එතුමා සමගින් බොහොම විශ්වාසයෙන් යුක්තව එතුමාගේ ගමන් මඟ පිළිබඳව කතා කරන්න, මේ গুপ্ত ශාස්ත්‍රය පිළිබඳව අපි නොදන්න බොහෝ දේවල් කතා බහ කරන්න එතුමා සමගින් සූදානම්. බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්න සූදානම් ඔබතුමාව. අයිබෝවන්. හරි අපි බොහොම ආදරෙන් ඔබතුමාව එකතු කර ගන්නකොට අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි මේ කලින් පටිගත කිරීම සිදු කරාත් මේ වැඩසටහන විකාශය වෙනකොට ඔබතුමා ඉන්නේ ඩුබායි රටේ. ඒක විශේෂයි. ඒ නිසා දැන් ඔබතුමාට උනත් මේ වැඩසටහන එතකොට ඩුබායි රටේ ඉඳන් තමයි බලන්න සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ මාසේ 20 වෙනිදා 21 22 අපි කිව්වා ඔබතුමා සූදානම්ින් ඉන්නවා ඩුබායි රටට යන්න කියලා. අපි කියමු එහෙනම් දැන් ඩුබායි රටේ අද 20 වෙනිදා නම් විකාශනය වෙන්නේ කොහොමද? ඒ සඳහා වැඩ කටයුතු සූදානම් වෙන්නේ කියලා ටිකක් මතක් කරමු. මේ වෙනකොට අපිට හෙට තැනකට යන්න තියෙනවා. ඉතින් ඒක නිසා ඇත්තටම ලොකු වැඩපිළිවෙලක් හදාගෙන යනවා. ඊළඟට ඒ විතරක් නෙමේ මහර්ග තව විදේශ රටවල් වලට එන්න කියලා තියෙනවා මට. ඒකට ඩුබායි වලට විතරක් නෙමෙයි. ඉතින් ඉදිරියේදීත් ප්‍රශ්න වෙලා තියෙන මට දින 3කට වැඩි ප්‍රමාණයක් දින දෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඈත රටකට ගියාම දැන් ඒගොල්ලන්ට දැන් ඇමරිකාවට වගේ යනකොට ලොකු කාලයක් යනවා. ඉතින් මේ ප්‍රශ්නෙත් මට දැන් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ දේවලුත් කළමනාකරණය කරන ගමන් තමයි මම මේ ඉන්නේ. ඉතින් ඩුබායි එකට යන්න ඕනේ සියලු දේවල් ටික ලෑස්ති කරලා ඉවරයි. යන්ත්‍ර, එතකොට තෙල් වර්ග, ඊළඟට ඒගොල්ලෝ ඉල්ලන සියලු දේවල් ටික පොදි බැඳගෙන ඉන්නේ යන්න. ඉතින් මොකද ඒගොල්ලෝ ලොකු බලාපොරොත්තුවක් තිබ්බ මම දෙසැම්බර් මාසෙන් පස්සේ පෙබරවාරි මාසෙයි කියලා. නමුත් මගේ පෞද්ගලික සංචාරයක් තිබ්බේ. නමුත් එන්න බැරුව ගියා. කොහොමත් ආය මේ මැයි මාසෙන් පස්සේ අවුරුද්දකට දෙපාරක්වත් මම එනවා. අවුරුද්දේ කියන ආය දෙසැම්බර් මාසේ ඊළඟට ආය මැයි හරි අප්‍රේල් හරි කොහොම ඩුබායි වලට දෙපාරක් එනවා. මොකද ඒකේ ඉල්ලීම් ගොඩක් තියෙනවා. ඒක නිසා ගෙදර යනවා වගේ අනිත් එක. අනිවාර්යයෙන්. මොකද ඊට වැඩි ඉල්ලීම් තියෙනවා. නමුත් මට යන්න වෙලා නැහැ. ඉතින් ඒක නිසා මේකෙදිත් ඇත්තටම මහර්ගා සීමිත ප්‍රමාණයකට තමයි මම අපොයින්ට්මන්ට්ස් දුන්නේ. ඒක නිසා ඉදිරියේදී ඉතින් ආය දෙසැම්බර් මාසේ තමයි ආයම මුණ ගැහෙන්න වෙන්නේ. අද මේ වෙනකොට මම ඩුබායි වල ඉන්නේ. ඊට පස්සේ ආය දෙසැම්බර් මාසේ නැවත එනවා. ඉතින් ඒ දින 3කට තමයි එන්නේ කොහොම ආවත් මහරකා. ඒතර සිකුරාදා සෙන්සුරාදා ඉරිදා. සාමාන්‍ය බ්‍රහස්පතින්දා රැය මං එනවා. සිකුරාදා වැඩ පටන් ගන්නවා, සෙන්සුරාදා වැඩ කරනවා. ඉරිදා රැය ආයේ නැවත මම ලංකාවට එනවා. ඉතින් ඒක තමයි ඉදිරියේදී සියලුම රටවල් වලට මං හදාගෙන තියෙන ෆෝමැට් එක. දින 3කට වඩා අමාරුයි මට මේවා කරන්න. ඒකයි ප්‍රශ්නේ. හරි ඉතින් මේ වැඩ කටයුතු විකාශනය වෙන අද කියන්නේ මේ මාසේ 20 වෙනිදා අද දවසත් හෙටත් අනිද්දාත් ඔන්න රාගම කුර්තුමන් ඩුබායි රටේදී ඔබට මුණ ගැහෙන්න පුළුවන් කියන අවස්ථාව මතක් කරන ඒ විතරක් නෙමෙයි තාමත් ඔබ පාරක් උනේ තාමත් ඔබ හිතනවා නම් අද 20 නේ අනේ මට කලින් කියන්න බැරි වුණානේ මොකද කරන්න කියලා හිතනවා නම් ටිකක් කතා කරලා බලන්න දුරකථන ඇමතුමක් ලබා දීලා බලන්න ඒ විතරක් නෙමෙයි කතා කරනවා මැසේජ් එකක් දීලා බලන්න එතුමා සමගින් නිදහසේ පුංචි හරි වෙලාවක් තියෙනවා නම් ඔබේ ප්‍රශ්නෙට ඔබේ පුංචි ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක් නොවේ ඉක්මනින් මේක විසඳ ගන්නට අවශ්‍ය කරන දුරකථන මාර්ගය මතක් කරගන්න 05.04.03.700 කියන දුරකථන මාර්ගය ඔබ වෙනුවෙන් විවෘතයි. ඒ වගේම විශේෂයෙන් මතක් කරන වසන්ත භවන් හොටෙල්ෙහිදී තමයි එතුමා මුණ ගැහෙන්න ඔබට ඔන්න හොඳම අවස්ථාව ඊට කඩවෙන් කරලා තියෙන්නේ. ඉතින් එක්කෙනෙකුට එක දවසක් තුළ 25 දෙනෙකුට අවස්ථාව තියෙනවා කියලා මතක් කරා. ඒ අනුව 75 දෙනෙකුට අවස්ථාව තියෙනවා මේ සඳහා ඔන්න යොමු වන්න කතා බහ කරන්න ඔබේ ප්‍රශ්න විසඳ ගන්න. විශේෂයෙන් මාතංගේශ්වර යන්ත්‍රය ලබා ගන්න කැමැත්තක් තියෙනවා නම් එතුමා සූදානමින් ඉන්නවා. ඒ යන්ත්‍ර ඔබට ලබා දෙන්නත් මුලින්ම ඩුබායි රටට තමයි
නිදාපාර ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නේ. ඊට පස්සේ තමයි ශ්‍රී ලාංකික අපි වෙනුවෙන් මේක වෙන් කරලා තියෙන්නේ. ඒකත් මතක් කරනවා. ඒ වගේම අපි මතක් කරමු දැන් ඩුබයි සංචාරයෙන් පසුව ඔබතුමා ඇවිල්ලා මුලින්ම පටන් ගන්නේ මාතංගේශ්වරී යන්ත්‍රය ලබා දෙන්න. මොකද මේ වෙනකොටත් කීප දෙනෙක්ම සෑහෙන ප්‍රමාණයක් වෙන් කරලා ඉවරයි මාතංගේශ්වරී යන්ත්‍රයත්. ඔව් මාර්ගය ඇත්තට විදේශගත කටයුතු ඒගොල්ලන්ගේ යන්ත්‍ර ටික තැපැල් කිරීම තමයි ඉස්සෙල්ලාම තියෙන ශ්‍රී ලංකාවේ කට්ටියගේ. ඊළඟට එතනින් එහාට එන ඒගොල්ලන්ට ලබා දීම තියෙනවා. ඊට පස්සේ ආය දෙසැම්බර් මාසෙ වෙනකන් ආය යන්ත්‍ර හම්බෙන්නේ නැහැ. ඒක තමයි තියෙන තත්ත්වය. ඔව් කියන්නේ මේ යන්ත්‍රය ඉවරුනහම ආය හදන්න මාස 3ක විතර කාලයක් යන 3ක් සමහර 4 වෙන්නත් දැන් අපි පෙබරවාරි පටන් ගත්ත එක. පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි වුණා ඉවර වෙද්දි. එතකොට ඒ නිසා පෙබරවාරි මුල පටන් ගත්ත හින්දා ඉතින් එහෙම නැතුව මොකද ජනවාරි මාසයක ඉක්මනට ඉවර වෙනවා කියලා මට දැනුණ හින්දා තමයි මම ජනවාරි අගම කියන්නේ පටන් ගත්තේ. එතකොට පෙබරවාරි මුල ඉඳලා යන්ත්‍ර හදන්න ගත්තා. අනිත් එකේ යන්ත්‍ර අඳින්න විතර මාසයක් යනවා. ඒත් අනිත් දෙගොල්ලක් දාලා ඇඳුවේ. දැන් ඉස්සර තමයි එක කට්ටියකට දීලා තමයි එක මේ මොකද මේ වගේ තාත්තගේ යාළුවෙක් තමයි ඔක්කොම යන්ත්‍ර ටික අඳින්නේ. ඒ අංකල්ට කියලා තව එක්කෙනෙක් අරගෙන දෙන්නෙක් වරන් තමයි යන්ත්‍ර ටික අඳින්නේ. හරියට මාසයක් යනවා. තව මාස දෙකක් විතර යනවා මේක මතුරන්න. ඔක තමයි ඇත්ත කතාව. ඒක දී හරියට වුණ නැත්නම් අපි ඒක දීලා වැඩක් නැහැ. ඒකේ වැඩි. මොකද ඒ විශ්වාසයෙන් නෙගන්නේ ලොකු මුදලක් වියදම් කරනවා. ලොකු වියදමක්නේ කරන්නේ. එතකොට මාර්ග ඒගොල්ලෝ දන්නවා ඒ වියදම කළාට දුකක් නැති තත්ත්වය. අරවා එක ගිය සතියේත් මම ඒව ගාණ වැඩි වෙයිද කියලා නෑ මේ පාරත් ඒ ගාණටම දෙනවා මම. ඇත්තටම ගාණ වැඩි වෙලා දැන් මාර්ග මම සාමාන්‍යයෙන් පූජා ගාස්තු හැටියට යන්ත්‍රය කරගන්න රුපියල් 7500යි. හැබැයි ඒක මම ගත්තේ 2019 ගන්න. අද වෙද්දි 13000ක් 14000ක් යනවා බඩු ටික ගන්න විතර. හැබැයි මම ඒක තාම දෙන්නේ ඒ පූජා ගස්තු ඒ ගාන තමයි දාලා තියෙන්නේ. දැන් මම කිව්වද ඇත්තටම ලබන මාසෙන් පස්සේ බලෙන් දැන් පස්සේ සියලුම ගණන් මේ ටික වෙනස් වෙනවා. දැන් මේ යන්ත්‍ර ටික දීලි ඉවරලා නැත්නම් හිතයි මේ යන්ත්‍ර හදපින්දා ගාන වැඩි කරන්නේ නැහැ. ඇත්තටම හරි මොකද මම ඒක දරාගෙන දෙන්නේ හේතුව තමයි මිනිස්සු දැන් මාර අසරණ වෙලා තියෙන්නේ. ඒ නිසා ලබන මාසේ පළවෙනි දවයෙන් පස්සේ සියලුම දේවල් වල ගණන් වෙනස් කරන්න වෙනවා අපිට. මොකද හේතුව මේ වෙනකොට දැන් ඇත්තටම සාම්රාණීකේ සිට දුම්මලේකේ සිට සියලුම දේවල් එකට 3ක් විතර ගණන් වැඩි වෙලා. හරි අමාරුයි බඩු ගන්න. ඒ ගණන් කියන්නත් බෑ. එතනට ගියාම අර මොනස්සයි මගේ මූණ දිහා බලලා. සාමාන්‍යයෙන් රුපියල් 200ට 300ට තිබිච්ච පුහුල් ගෙඩිය අද රුපියල් 1500 විතර වැඩි වෙලා. පුහුල් ගෙඩිය. ලොකු දේවල් නෙවෙයි. පුහුල් ගෙඩිය ඇත්තටම පාවිච්චි කරන්නේදී වැඩිම ඕවා කපන්නමනේ. ඒක හැම දෙයක්ම වැඩි වෙලා. ඉතින් පොල් තෙල් එහෙමනම් මාගාව තියෙන ඉඳ මම ඒව එකතු කරන්නේත් නැහැ. මොකද මේ වැඩවලට ඒ අවශ්‍ය දේවල් විතරයි ගන්න. දැන් විදේශගත කට්ටිය මටනේ මුදල් දාන්නේ. ඒතර මමනේ ගන්න. දැන් ඒක වැඩි කරන්න බෑ. හැබැයි පළවෙනි දැන් පස්සේ සියලු දේවල් ටික වැඩි කරන්න වෙනවා. අකමැත්තෙන් වුණත් මොකද කරගෙන යන්න අපහසුතාවයට පත් වෙලා තිනවා. ඇත්තටම ගත්තොත් කස්තුරි කලඳක් මම රුපියල් 35000ට ගත්ත එක අද ලක්ෂයයි. කලඳක්. සාමාන්‍යයෙන් එකපාර මම ලක්ෂ ඒ දවස්වල ලක්ෂ 5ක විතර එකපාර ගන්නවා. දැන් ලක්ෂ 5ට හම්බෙන්නේ භාගයට භාගය. ඒතර මදි. අනිත් ඒකත් ගෙන්න ගන්න මාර වැඳීමක් වැඳලා ගෙන්න ගන්න ඕනේ. මොකද ඉන්දියාවෙන් ගෙන්න ඒක අඩුයි දැන්. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් තමයි යන්නේ දැන්. ඒතර කක්සුරි නෑ, ගෝරෝචන නෑ, හරි අමාරු වැඩ කරන්නේ. මොකද ඒවා ඕනේ මේ යන්ත්‍ර වලට දාන්න. ඉතින් ඒවා දැම්මේ නැත්තම් නොදා ඒකම තියෙනවා ඩුප්ලිකේට් එක රුපියල් 500යි. කලඳ නෙමෙයි ඒකේ කලයක් විතර දෙනවා. ඒක නිසා අර හරියට ගන්න දේ ගත්තොත් තමයි මේ වැඩේ හරියට වෙන්නේ. දැන් ඕකෙම තියෙන අර ඉන්ජෙක්ෂන් එක වගේ තමයි. හරි ඉන්ජෙක්ෂන් එක ගහන්න ඕනේ. ඒකම තියෙන ඩුප්ලිකේට් එක. හොර එක තියෙනවා. ඒක නිසා හරි දේ කරන්න ඕනේ නිසා තමයි මේ තත්ත්වේ කරන්නේ. ඉතින් ඇත්තටම දැන් මේ වෙනකොට ඇත්තටම ඒකේ අනිත් පැත්තකුත් තියෙන දැන් අර ඉස්සර වගේ සෙනග අඩු වෙලා තියෙනවා. ඒක නැහැ කියන්නේ. මොකද දැන් මිනිසුන්ට එන්න බෑ, පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ. දැන් සමහර බුකින් දාපු අය දැන් ඇත්තට මේව දෙයක් තියෙනවා මාර්ග මගේ වැඩක් කරන්න දිනයක් දාපුවම එදාට අනිවාර්යෙන් එන්න ඕනේ ඒගොල්ලෝ. ආවේ නැත්තම් මං ආයෙ මතුරන්න ඕනේ ඊළඟ දවසේ මතුරන්න. ඒතර මට තව ගාණක් යනවා. ඒක මම ඒක ලියලත් තියෙනවා ඒක. ඉතින් ඇත්තට ඒ ආයෙ මතුර දැන් හෙට එනවා කිව්වොත් අද රෑ මං ආයෙ මතුරන්න ඕනේ. ඉතින් මට අර වැඩත් එක්ක ඒකත් කරන්න වෙනවා. ඉතින් මම සාමාන්‍ය දවසට වැඩ දෙකයි ගන්නෙ. උපරිම 3යි. එතකොට දැන් මේ ටිකේ ටිකක් වැඩ අඩුයි මට. මොකද හේතුව තමයි දැන් අර පෙට්‍රල් ඩීසල් ප්‍රශ්නත් එක්ක මිනිස්සු දැන් ගමන් යන එක පොඩ්ඩක් අඩු කරලා තියෙනවා. ඉතින් අවශ්‍යම කෙනෙක් තමයි එන්නේ. ඉතින් ඒකින්ද මට පොඩි ටිකක් නිදහසක් හම්බෙලා දැන් මේ ඇත්තට මේ වැඩ ටික බලලා මම පොඩි රෙස්ට් එකක් ගන්න ඕනේ. දැන් මේ ඩුබයි සංචාරෙත් ඉවරුණායින් පස්සේ සතියක් විතර මට නිදහසක් ගන්න ඕනේ. මොකද ඒ කියන්නේ මේ ඇත්තටම මේ යන්ත්‍ර හැදිල්ලත් එක්ක මේ නිදි මරලා මේ අංක ඔක්කොම රිදෙනවා ඇත්තට. ඒ කියන්නේ නිදි මැරීම වැඩි වෙලා. ඉතින් පැය 2යි 3යි නිදා ගන්න. ඒක නිසා දැන් මේ ප්‍රශ්න ටික ඉවර වෙනවා. ඒක නිසා යන්ත්‍ර ටික ලබා දීමේ කටයුතු සායිදී ඉවරුණායින් පස්සේ පොඩි රෙස්ට් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ නැවත
ආයෙ වැඩ ටික පටන් ගන්න. හරි ඉතින් අපි මේ කතා කරන්නේ මාතංගේශ්වර යාන්ත්‍රයේ 20 වෙනිදායින් පසුව ඒ කියන්නේ අතින් පසුව අපි සූදානම්ෙන් ඉන්නවා රාගමුගුරුතුමා නැවත වතාවක් ඩුබායි ගිහිල්ලා ආපු ගමන්ම ලංකාවට මාතංගේශ්වර යාන්ත්‍රය ලබා දෙන්නට සියලු වැඩ කටයුතු සූදානම් කියලා බොහොම ආදරෙන් මතක් කරන නිසා ඔන්න ඔබට පුළුවන් ඒ වෙනුවෙනුත් විශේෂයෙන්ම දුරකථන ඇමතුමක් ලබා දීලා විස්තර කොහොමද මේක වෙන් කරගන්නේ කොහොමද ගන්න ඕනේ ගෙදර කට්ටිය කීදෙනෙකුට ගන්නවද ඔය වගේ ප්‍රශ්න තියෙනවා නම් හිතේ ඒවා ඕනේ හිතේ තියන් ඉන්න එපා දුරකථන අංකය අපි ලබා දීලා තියෙනවා ලිපිනේ ලබා දීලා තියෙනවා ඇවිල්ලා අහන්න කතා කරලා අහන්න කියලාත් මතක් කරනවා එහෙනම් අපි සූදානම් වෙලා ඉන්න මේ හැම දෙයක් අතරදිම අද තවත් අලුත් පාඩමක් කියලා දෙන්න මේක අලුත් පාඩමක් මොකද මීට කලින් මම අහලත් නැහැ හැබැයි අපි ඔබතුමාගෙන්ම අහලා තියෙනවා විශේෂයෙන්ම ওই පළවෙනි දාට ලබා දෙනවා කියන තෛලයක් අතරේදී විශේෂයෙන්ම අපි කියන්නේ මේ රාජ තරංගනී තෛලය ලබා දෙනවා කියලා. මේ මොකද්ද මේ සිතුපැතු දෙදෙන රාජ තරංගනී තෛලය? මේ ගත්තොත් එහෙම ඔක එහෙම දෙන්න තරම් නැහැ. ඕකේ තෛලය ගෙවුවට දෙන්නේ බිඳුවයි. හරි. ඒකේ පාවිච්චි කරන්න තියෙන ඉඳි කටුව තියෙනවනේ. ඉඳි කටුවේ මෙහෙම අරගෙන මෙහෙම තියලා මෙච්චරයි තියන්න තියෙන්නේ. හැබැයි ඒක තියන්න මෙතනට තියන්න බෑ මහරක මේක තියන්න ඕනේ මෙන්න මෙතනට. මොකද හේතුව අපි අපේ දාඩිය දැම්ම අපි මෙහෙම පියදෙමෙනවනේ. එතකොට මේ මෙතනට තිබ්බහම කිසිම හේතුවකින් පියදෙමෙන්නේ නැහැ. දැන් අපි මෙහෙ අතර මෙහෙ තියෙන මේ ඕනෙම කෙනෙක් මෙන්න මේ ටිකේ තමයි නල්ල පිය දාන්නේ අපි. ඒතකොට අපි මේක තියන්නේ මෙන්න මෙතනට. මේක ඇත්තටම තියන්නේ මේක හැම වෙලාවෙම පාවිච්චි කරන එකක් නෙමෙයි. තෙල් බිඳුවයි දෙන්නේ. තෙල් බිඳුවයි කියලා කියන කොච්චරයිද මෙන්න මෙච්චර විතර පොඩ්ඩක්. එතකොට ඕකෙන් ඇල්පෙනිති තුඩකින් ඔච්චර පාවිච්චි කරන්න කොච්චර ප්‍රබලද? මේක හැදුවේ ඇත්තටම රටේ කට්ටියව දිනවන්න තමයි. ඇත්ත හදපු එකක් තමයි. ඒගොල්ලෝ දිනුවා. මේක හැදුවේ මේ ඇත්තටම ඡන්ද වලට හදපු එකක් මේක. අවශ්‍ය ඒගොල්ලෝ දිනෙව්වා. හරි නංගන් අහන්න එපා. ඒගොල්ලෝ හොඳ තැන්වල ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ විසින් එක එක ප්‍රශ්න දාගත්තට මට ආදාන නැහැ. මගේ ජොබ් එක මං කරලා තියෙනවා. ඒකින්ද අහන්න එපා ඒ වගේ. ඉතින් ඇත්තටම මේ රාජතරංගනේ එක හදන්න අද වෙද්දි ලක්ෂ 30ක් විතර වියදම් කරනවා. ඉතින් ඒකේ සාමාන්‍ය මේ අවුන්සේ කුප්පිය කියලා කියන්නේ කුප්පියක් ගන්න. හැබැයි ඒකත් එක්ක තව පරිවාරක තෙල් වර්ග ටිකක් හැදෙනවා 8ක් විතර. ඉතින් ඒක වෙනම එකක්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම අපි පන්සලක ගත්තාම තියෙන වටේ තියෙන ඒ වගේ මේකෙත් මැද ඒ තෙල හිඳිනකොට ඊට අමතරව 4ක් හිඳින්න ඕනේ වටපිටාවේ. ඒ කියන්නේ ඒ කෙලින් තියෙනවා. ඒක ක්‍රමයක් තියෙනවා. ඒක මම මගේ වීඩියෝ ඇති සමහර විට මම පෙන්නන්නම් පුළුවන් වුණොත්. ඒක හොයාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක හිඳින්න ඕනේ. ඒක හරියාකාරව හිඳිද්දි ඇත්තම කිව්වොත් මේ තෙල ඇහැට දාගෙන ඉර දිහා බලන්න බල. ඉර දැපෙන වෙනවා. ඉර සාමාන්‍යයෙන් මෙහෙම බලන්න බෑ. මේක ඇහැට දාලා මේ ඇහැ වහගෙන මේ ඇහැට දාලා මේ දිහා බලපුවම ඉර පේනවා. ඉර දැපෙන වෙනවා. ඉර දැපෙනයක්. ඒ තරම් ඒකේ තියෙන විදි එහෙම නැත්නම් කරන විදියේ ඒ වගේ දෙයක් තියෙනවා. ඒක පාවිච්චි කරලා මාත් ලොකු දේවල් කරලා තියෙනවා. අපි ඔය ලොකු දේවල් අතරේදී අපිට මොනවද කරගන්න පුළුවන් දේවල් කියලා ටිකක් කතා කරමු. මොකද කිව්ව දේශපාලඥයන්ව දිනවන්න තරම් ප්‍රබල තෛලයක් කියලා මේක. අපිට මොනවද ලැබෙන්නේ? මහරගා ඇත්තටම ඒක පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි ඒක. ඒක මම උනත් හැබැයි ඒක හැමදාම පාවිච්චි කරන්නේ මේවා බත් කනවා වගේ පාවිච්චි කරන ඒවා නෙමෙයි. ඒක අවශ්‍යතාවයකට යද්දී. ඒ කියන්නේ ඕක පාවිච්චි කරලා යද්දී ගරු බුහුමන් ලැබෙනවා කියලා තියෙන ලැබෙනවා ඒක. එහෙම දේවල් තියෙන ඕනෙම කෙනෙක් දැපෙන වෙනවා. ඉර දැපෙන වෙනවා වගේ තමයි මේක දැපෙන වෙනවා. ඉතින් ඒකින්ද ඒක හරි ප්‍රබලයි. ඉතින් ඒකේ බිඳුවක් විතරයි දෙන්න පුළුවන්. ඒ බිඳුව හොඳටම ඇති. දැන් ඔය මගේ ඉන්නවා පානදුරේක මහත්තයෙක්. මාස 6කට සැරයක් ඇවිල්ලා තෙල් එක අරන් එනවා. මම තෙල් අරන් ගිහිල්ලා ඇති මේ වෙනකොට මං හිතන්නේ තෙල් බිඳු 100ක්. එයා මේ මාස 6කට සැරයක් ඇවිල්ලා තෙල් බිඳුවක් කරන් යනවා. මොකද මේක පරණ ඉඳලම තිබිච්ච තෙල් එකක්. මේක ඇත්තටම මට හම්බෙච්ච තෙල් එකක්. හම්බුනේ කොහෙද කියලා අහන්නත් එපා ඉතින්. මේ ගත්ත තෙල් එකක්. ඊට පස්සේ ඒක මගේ තාත්තා ජීවම් කරා. ඊට පස්සේ ඒකට එකතු කරලා තව එකක්ම අපි ජීවම් කරා. ඒ දැන් මාස අවුරුදු 2කට විතර ඉස්සෙල්ලා තමයි ඒක ඉවර කරද්දී ලක්ෂ 30ක් විතර ගාණක් ගියා. ඒ දවස්වල ඉවර කරා. දැන් ඒ ගාණටත් බැරුව වෙයි. මොකද ඒ බඩු නැහැ ගොඩක් ඒවා. ගොඩක් ඒවා අපි ඉන්දියාවෙන් ගෙනල්ලා තමයි කරේ. ඒකේ තියෙනවා කඟ වේනානක් කියලා එකක් තියෙනවා. ඒක බොහොම අමාරුවෙන් හොයාගත්ත වෙන මෙච්චර චූටි කැලලක් හොයාගත්තේ. හරි අමාරුවෙන් හොයාගත්තේ. ඒක පන්සලක තියලා ගත්තේ. කොයි පන්සලේද කියලා අහන්නත් එපා. ඔය වෙන ප්‍රශ්න ඊට පස්සේ. හරි අපි මේ කතා කරමින් ඉන්නේ සිතුපැතු දෙදෙන රාජ තරංගනී තෛලය පිළිබඳව. මොකද මීට කලින් අපි කවදාවත්ම මේ තෛලයේ ඉතිහාසය ගැන අහලා නැහැ. හැබැයි අපි කියලා තියෙනවා මේ තෛලය අපි ලබා දෙනවා කියලා. ඒ නිසා තමයි රාගමුගුරුතුමාගෙන් මේ පිළිබඳව ඇහුවේ. රාගමුගුරුතුමනි දැන් මේ තෛලය පිළිබඳව විශේෂයෙන් මතක් කරනවා නම්
කොච්චර විතර ගාණක් වෙයිද? දැන් අපි කෙනෙක් හිතන්න පුළුවන් මොන වගේ දැන් හොඳ අවස්ථාවකට යනවා නම් මට විශේෂ අවස්ථාවන් කීපයක්ම තියෙනවා නම් රටේ යම් ප්‍රබල තැන් තියෙන්න පුළුවන් නේ. එයාට හිතෙන්න පුළුවන් මට ගන්න පුළුවන්ද මේක අර නෑ මේක ඇත්තටම ගත්තොත් සාමාන්‍ය මුදලකට තමයි මම මේක දෙන්නේ ටිකක් මුදල වැඩි. නමුත් ඒකේ ඊට වැඩි දෙයක් තමයි මේ ඕකේ හොඳම උදාහරණේ ඊයේ පෙරේද මම දුන්නා මේ ඊයේ පෙරේද මාස 3කට විතර ඉස්සෙල්ලා දුන්නා කන්ස්ට්‍රක්ෂන් කරන මහත්තයෙක්ට. මට ඇවිල්ලා කිව්ව කතාව මොකක්ද දන්නවද? මහත්තයා මට එන වැඩ ටික කරගන්න බෑ මහත්තයා. මම මේ දෙක තුනක් කරන් චේප් එකේ ඉන්නවකෝ. එච්චර වැඩ. එයා ටැමිල් එක්කෙනෙක්. හරි හොඳයි මේ ඉන්නේ මේ ගණේ මුල්ලපාරේ මේ මාකවිට මහත්තයා මාර වැඩක් නේ උනේ. අන්තිමට මිනිහට කෝටි ගාණක ප්‍රොජෙක්ට් එකක් ඇවිල්ලා එයාට ඒ තරම් ඒ කියන්නේ එයාට ඒ තරම් බෑ කිව්වා කරන්න. හොයාගෙන ඇවිල්ලා දුන්නලු ඒක මේ ඇත්තට මේ ෆාදර් කෙනෙක් මොන හරි කරන මේ ළමා නිවාසයක් වගේ එකක්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම අපිට කරන්න පුළුවන් දේවලුත් එක්ක ඒ දේ කරලා දුන්නා. ඉතින් එයාට එක කරගන්න බෑ. ඒකට හිතන්නකො මේක ප්‍රබලත්වයේ කොහොමද? මොකද එයා යන ඉන්ටර්වල් වලට ඕක තමයි පාවිච්චි කරන්නේ. හා. ඒ කියන්නේ යන ප්‍රොජෙක්ට්ස් දාන්න යද්දි ඒක තමයි. ඉතින් යාට දෙයියනේ කියලා එනවා. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. හැබැයි ඉතින් මෙහෙමයි. ඔය දාන ප්‍රොජෙක්ට් 100ක් දැම්මෝ 100 වෙන්නේ නැහැ. 60ක් විතර තමයි බලාපොරොත්තු. මොකද මගේ වැඩවල මම කියන්නේ 150යි හරියන්නේ කියලා. ඒ වගකීම තියාගන්න. නැත්තම් මේක ගාගෙන ඔක්කොම දේවල් කරන්න බැරි වෙයි. ඉතින් අර කරන්න පුළුවන් දේවල් ටික කරගෙන වැදගත් විදියට කීයක් කරවාගෙන ලස්සනට ජීවත් වෙන්න ඒකේ පොඩි පාර පෙන්වන එක විතරයි මට කරන්න පුළුවන්. ඊට පස්සේ ගියයි මේ මිත්‍යාපාරේ ගෙනියනවා මිනිස්සුන්ව කියලා. මෙහෙමයි එක එක කෙනාට එක එක විදියට කරන්න පුළුවන් නේ. එක එක විදියට බනින්න පුළුවන්. දැන් ඔයාට අපි ඉගෙන ගන්න කාලේ අපිට තිබ්බනේ අපි සුදු ගැන කතා කරනකොට අනිත් කට්ටිය කතා කරන්නේ කළු ගැන. මේ සුදු වලට වඩා කළු හොඳයි. ඒක තමයි තර්කය කියන්නේ. ඕන එකට තර්ක කරන්න බෑ. ඕන දෙයක් ගැන තර්ක කරන්න බෑ. මේ ලෝකේ මේ විශ්වයේ කිසිම දෙයක් ගැන ධන සහ ඍණ කියන දෙකම තියෙනවා. ඔච්චර අපි මේ গুপ্ত විද්‍යාවක් ගැන කතා කරන්නේ. ඒතකොට සාමාන්‍ය විද්‍යාවේ උඩ අරිච්ච දැන් අපි විද්‍යාඥයෝ 200 3000ක් විතර එකතු කරලා යවන රොකට් එක මේ බලාගෙන ඉද්දි පුපුරපු තියව නැද්ද? තියෙනවා. ඒක නිසා අපේ වැඩ වරදින්නේ නැහැ කියලා කවුරු හරි කිව්වොත් ඒක හැමු බොරුවක්. අර සමහරකේ මා කළ දෙයක් වැරදිලා නැත කියලා නෑ. එතන නෑ අපි. වැරදිච්ච ඒවා දැත හරි ඒවා වැඩියෙන් ඇත. ඒකනේ ඇත්තද? මොකද මම කියන්නේ මගේ 100ට 90ක් හරි 10ක් වරදින්න පුළුවන්. එහෙම නැතුව මං කළ දෙයක් වැරදිලා නැත. එහෙම දේවල් මා ගාව නැත. හැබැයි මගේ වැඩක් වැරදුනොත් ඒකට යම්කිසි දෙයක් බල්ලා කරලා දෙන එක මම කරලා දෙන්න තියෙනවා. එහෙම දේවල් ඉදිනවා. ළඟදී එක යන්ත්‍රයක් දාපු මාතංගේශ යන්ත්‍රයක් දාපු එක මහත්තයෙක් ඇලකුවා මහත්තයා මම යන්ත්‍රය දැම්ම යන්ත්‍රේ නම් මෙලෝ රහන්නේ නැහැ කියලා. ඊට පස්සේ මට සාමාන්‍ය එහෙම කිව්වහම ටිකක් මටත් පොඩ්ඩක් අප්සෙට් ගියා නේ. ඇත්තටම මේ මනුස්ස ලක්ෂයක්මාරක් දීලානේ නේද? මොකද දෙන්න බලන්නේ. ඒක චප්ප වෙලා ගණ්ඩ සංසාරයක් නේද? මම මොකද්ද මේ කියේ? අර පොඩි ඒගොල්ලෝ අර කටේ දාපුවා යන්ත්‍ර හපනවනේ. අන්න ඒ වගේ. අර හපලා තැල්ලා තියෙන අන්න ඒ තත්ත්වයට තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ යන්ත්‍රයක් භාවිතා කරනත් සමහර දුරිය දන්නේ නැහැ. අනේ මන්ද මට හිතා ගන්නත් බෑ. මම ඒකත් මම ඊටස් මම මේක ඔබලා බැලුවා ඒක හරි හයියයි. මොකක්ද දන්නව වෙලා තියෙන්නේ? ඒකට බල්ලට අහුවෙලා බල්ලා හපලා. යන්ත්‍රය අර දැක්කහම බල්ලට අහුවෙලා බල්ලා හපලා මොකද සමහර විට ඒක වෙන්නේ නැති අර දැන් දේවතාත්ම හරි গুপ্তাත්ම හරි එතන ඒකේ ඉන්නවා හරි මොන හරි දැක්කත් දන්නේ නැහැ බල්ලා හපලා. මොකද ඒකයි මම තැලෙන්න බෑ ඒක. මාර්ග මෙහෙම යන්ත්‍රයක් තැලෙනවා කියලා කියන්නේ. ඉතින් මේ ඒක මේ අඬුවකින් මිටියකින් ගහලා වගේ තල්ලා තියෙන්නේ. හපලා ඊට මම කිව්වා මේක එක්කෝ පොඩි එක්කෙනෙක් හපලා මම හිතුවේ නෑ බල්ලෙක් හපලා කියලා. මම කිව්වා මේක නම් පොඩි එක නෑ මහත්තයා මේ නෑ මෙහෙමයි මේ අපි බල්ලට අහුවලා බල්ල හැපුවා. ඒ බල්ලා ඒක ඔයක දෙවෙනි පාර මට පිච්ච. ඔය ඉත ඉස්සෙල්ලා පර්ස් එකේ තියෙද්දි ඒ සුරේ විතරක් අරන් ගිහලා හපලා තිබ්බ බල්ලෙක්. ඒත් ඕස්ට්‍රේලියාවල. මෙයා මට මතක හැටියට ඉතාලියද කොහෙද? ඕස්ට්‍රේලියාවලත් ඒ බල්ලා ඒක ඒ කාඩ් එකම අරන් ගිහලා හපලා තිබ්බා. මට ඒවල තිබ්බ ස්ක්‍රීන්ෂොට් එක මේ හපලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඒක දැනෙනවා ඇති මොන හරිද ඒකේ බලයක් තියෙනවනේ. ඒතකොට ඒක එයා දන්නේ නැහැ දෙයියෙක්ද ඉන්නේ යකෙක්ද ඉන්නේ භූතයෙක්ද ඉන්නේ කියලා. කොහොම හරි අන්තිමට ඒ වෙලේ වෙලා තිබ්බා. ඉතින් ඒක නිසා ඒ තත්ත්වේ තියෙනවා. ඉතින් ඒක නිසා ඕගොල්ලන්ගේ ජීවිත හොඳ කරන්න මට පුළුවන් කරන දේ තමයි මම මේ කරලා දෙන්නේ. ඒකෙන් ඕගොල්ලෝ දැනගන්න ඕනේ ජීවත් වෙලා හොඳ දෙයක් කරලා ලස්සනට ඉන්න. අපි මේ ඔබේ ජීවිතේ යහපත් කරන්නේ ඔබේ ජීවිතේ සතුටින් තියන්නයි මෙතරම් උත්සාහ කරන්නේ. ඒ නිසා තමයි ගුප්ත ශාස්ත්‍රය තුලින් හරියට වැඩගත් උදවිය පිළිබඳව කතා කරන්නේ, පරීක්ෂණ පිළිබඳව කතා කරන්නේ, ඉතිහාසය පිළිබඳව අපි නිරන්තරයෙන් කතා කරන්නේ. අපි නොදන්න දේවල් පිළිබඳව රාගමුකුරුතුමන්තේ සමගින් නිරන්තරයෙන් කතා කරන්නේ. ඉතින් අරතර මේ එක්තරා FM නාලිකාවක ඔබතුමාව අහන
ශ්‍රාවකයන් නිතරම දන්න ඔබ අහන ඔබ ඉන්න FM නාලිකාව මොකක්ද කියලා. ඒ FM නාලිකාව තුලින් ඔබතුමා නොමිලේ යන්ත්‍ර 100ක් ලබා දීම සම්බන්ධයෙන් කතා බහ කර විශේෂ මතක් කරන ෂාන් පෙරේරා මහත්මයාත් ඒ වගේම සෞම්‍යා මහත්මිය ආදරණීය බිරිඳත් මේ සඳහා ලොකු දායකත්වයක් ලබා දුන්නා කියන කාර්යය. අපි ටිකක් ඒ පිළිබඳව කතා කරමුද? ඔව් ඇත්තටම Facebook එකේ මම දාලා තියෙනවා ඒ දැන් ඒවා ටික තැපැල් කරලා ඉවරලා දැන් හම්බෙලා ඇති. ඇත්තටම මාර්ගා මේ ඒක ඇත්තට මේ අහඹු සිදුවීමක්. ඔය සෞම්‍ය මහත්මිය මම අඳුරන්නේ මීට අවුරුදු 25කට විතර ඉස්සෙල්ලා. ඒ කියන්නේ වැඩ කටයුත්තක් කරලා නෑ මගේ හිතවතියක් එයා. හරි. හැබැයි එයා මේ මම গুপ্ত ශාස්ත්‍රයේ වැඩ කරනවා කියලා දැනගෙන තම අවුරුදු 2යි 3යි. හරිද? මොකද එයා දැකලා තියෙන්නේ ඇමරිකාවේදී. හරිද? ඊට පස්සේ එයාගේ මහත්යට ප්‍රශ්න වගේක් තියෙනවා කියලා. ඊට පස්සේ මට ඒවා ටික කතා කරා. ඉතින් මම ඒවා ටික හොඳ කරලා දුන්නා. එයාට අසනීප වගේක් තිබ්බා. ඒ ටික හදලා දුන්නා. ඊට පස්සේ මම පළවෙනිදර හැමදාම යන්ත්‍ර දෙනවනේ. ඒතකොට කිව්වා මහත්මයා මෙහෙමයි අපේ හස්බන්ඩ් කියනවා මේකට සල්ලි ටිකක් දෙන්න ඕන කියලා. මම කිව්වා ඔයගොල්ලෝ කැමති ගාණක් දෙන්න කියලා. ඉතින් ඇත්තට මේ දීලා තියෙන ගාණ බලපුවාම බඩු වලට යන කොස්ට් එකට මේවලට බඩු වලට යන කොස්ට් එකට මට 100 දෙනෙක්ට දෙන්න පුළුවන්. ඒ කියන්නේ මගිනුත් දේවල් දාලා හැමදේම නොමිලේ කරපුවා මට ඒක කරන්න ඕන. ඉතින් ඒ වගේ පරිත්‍යාගයක් කරපු වෙනුවෙන් මම තීරණය කරා මොකද ඇත්තටම ඒ FM නාලිකාව අහන ගොඩාක් අය ඉන්න ගොඩාක් ඈත බලාතල දුෂ්කර බල. ඇත්තටම මට කියලා යන්ත්‍රයක් දාගන්නවා කියන හීනයක් කියන කට්ටිය ඉන්නවනේ. මම මේකයි බැලුවේ. ඒගොල්ලන්ට තමයි මම මේ යන්ත්‍ර ටික ලබා දුන්නේ. ඉතින් අතර මේ යන්ත්‍ර 100කට එයා අවශ්‍ය මුදල මට එවලා තිබ්බා. ඒ කියන්නේ එයා ගාණක් මම ගාණක් කියලා නෙමෙයි එයා කැමති ගාණක් මට එවලා තිබ්බා. ඒතර ඒ ගාණට මම බැලුවා ගණන් ටික හදපුවාම මට 100 දෙනෙක්ට පුළුවන්. හැබැයි 100ට වැඩිය මම 117 දෙනෙක්ට දීලා තිබ්බා ඒක. මොකද ඊට පස්සේ ඒ කියන්නේ ඒ වල තියෙන කට්ටියට ඇත්තටම මම තැපැල් ගස්සුවක් ගත්තා මාර්ග ප්‍රොසෙසින් එකට. නැත්නම් මට ඒක කරන්න අමාරු නිසා ඒ දාපු කට්ටිය ඊට පස්සෙත් සල්ලි දාලා තිබ්බා. ඒක නිසා 117 දෙනෙක්ට මම යන්ත්‍ර ටික ලබා දුන්නා. ඉතින් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා අපේ ෂාන් මහත්තයාටත් එයාගේ බිරිඳටත්. එතුමිය මාත් එක්ක හිතවත් වුණාට එයා දන්නේ නැහැ මම මේවා කරනවා කියලා. ඉතින් එයාගේ මගේ තිබේ වෙන රිලේෂන්ෂිප් කියන්නේ යාළුකමක් තිබ්බා බිස්නස් වයිස්. ඉතින් එතකොට එතුමිය එක පාටම දැකලා මේ මට කෝල් කරලා හැම මේ ඔයාද කියලා. ඉතින් අද වෙද්දි හොඳ තැනක ඒගොල්ලෝ ඉන්නවා. ඉතින් ඒ නිසා තමයි මගේ ඉන්න ක්ලයන්ට් බේස් එකට මට උදව්වක් කරන්න පුළුවන් වුණා එයා නිසා. හැබැයි ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ අපිට ඕස්ට්‍රේලියාව වලින් නුත් ඒ වගේ මහත්මියක් උදව් කරන්න ලෑස්ති කියලා මට කතා කරලා තියෙනවා. මම ඩුබායි ඉන්නකොට යනකොට නිසා ආවයින් පස්සේ ආ කතා කරાવી. ඉතින් ඒක නිසා එයාගෙනුත් ගන්න පුළුවන් උදව්වක් අරගෙන මට පුළුවන් විදිහට මම අනිවාර්යයෙන්ම දේවල් දෙනවා. මොකද ඒක ඇත්තටම මම තෝරාගත්තේ ගොඩාක්ම ඈත කට්ටිය. ඒ කියන්නේ මාගාවට එන්නවත් බෑ. සමහරට එන්නත් සල්ලි නැති අහිංසකම කට්ටියව තමයි මම මේ හොයාගත්තේ. ඉතින් හොයාගෙන ඒගොල්ලන්ට තමයි මේක දුන්නේ. හැබැයි අනිත් කට්ටිය ඉන්න හරියට ගත්තොත් 500කට විතර දෙන්න පුළුවන්. ඕව අවශ්‍ය වෙනවා. හැබැයි මම තෝරලා බේරලා පොඩි කට්ටියකට තමයි මේක දුන්නේ. මට මතකයි රික්වෙස්ට් එකලා තිබ්බා 800 ගානක්ද 900 ගානක්ද. ඒ 900 ගානෙන් මම 100කට තමයි ඇරියේ. හැබැයි 117කට මම ලබා දුන්නා. මම හිතන්නේ පෝස්ට් එකක් විදිහට ෂෙයා වෙනකොටත් ඕක ඉන්බොක්ස් ඇවිල්ලාම කීප දෙනෙක් ඉල්ලන්න ඇති ඒ අවස්ථාව ඇති. ඉතින් අපි මේ පසුගිය දවසකදී අපේ රාගම ගුරුතුමන්ගේ Facebook ගිණුමෙහි පළ වුණ FM නාලිකාව පවා කියවුණ යන්ත්‍ර 100ක් නොමිලේ ලබා දුන යන්ත්‍ර 100ක් පිළිබඳව කතා කරේ. ඉතින් සහන යන්ත්‍ර වැඩියෙන් ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. මොකද සහන යන්ත්‍රය ඇත්තටම සැබවින්ම අපි හැම කෙනාටම සහන යන්ත්‍රයක් බවට පත් වෙනවා. අපි ලෑස්ති නේද සහන යන්ත්‍රය ජූනි මාසෙත් දෙන්න? ඔව් පළවෙනිදට ඒ දේවල් ටික ලබා දීම තියෙනවා. ඉතින් දැන් ඔබතුමා ඩුබායි සංචාරේ ගිහින් ඇවිල්ලා නිවාඩුවක් අරගෙන යන්ත්‍ර ටිකක් දෙන්න තමයි වෙන්නේ. ඉතින් ඇත්තටම මේ වැඩ කටයුතු සහ ඉදිරියේදී අපි කතා කරමු අලුත් දේවල්. තව යන්ත්‍ර විශේෂ යන්ත්‍ර වර්ගයක් හදන්න සැලසුම් කරගෙන තියෙනවා. ඒවා ටෙස්ට් කරනවා. ටෙස්ට් කරලා කියන්නම් ඒවල ප්‍රතිඵල. මට මේ පුංචි ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාගෙන් අහන්න. මේක අතුරු ප්‍රශ්නයක් විදිහට අහන්න. අර මේ අපි කිව්වා මේ රාජතරංගනේ තෛලය සම්බන්ධයෙන්. ඒ වගේ මාතංගේශ්වරී යන්ත්‍රය ගැන දැන් හිතුවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වගේ වෙලාවක මම මොන වගේ දෙයක්ද කරන්නේ? රාජතරංගනේ තෛලයක් ගන්නවද මාතංගේශ්වරී යන්ත්‍රයක් ගන්නවද කියලා. මොකද බොහෝ දෙනා පුරුදු වෙලා තියෙන යන්ත්‍ර වලට. හැබැයි කෙනෙකුට හිතන්න පුළුවන් මට යම් වෙන වැඩක් තියෙනවා, හරියන්න වැඩක් තියෙනවා හරියටම එහෙනම් මාතංගේශ්වරී යන්ත්‍රයට වැඩිය රාජතරංගනේ තෛලය හොඳයිද කියලා. මේ දෙක පොඩ්ඩක් අපිට පොඩ්ඩක් පහදන්න පුළුවන්ද? මෙහෙමයි. වැඩට යනකොට ගහන පර්ෆියුම් එකයි ඔකේෂන් එකට යනකොට ගහන එකයි එකක්ද දෙකක්ද? දෙකක්. අන්න ඒ වගේ තමයි. එතකොට සාමාන්‍යයෙන් අපි මාතංගේශ්වරී යන්ත්‍රය කියන්නේ දිගටම පාවිච්චි කරන එක. ඒ කියන්නේ ඒක හැම වෙලාවෙම ඇඟේ තියෙන්න ඕනේ. හැබැයි රාජතරංගනේ කියන තෙල අපි ගන්නේ අවශ්‍යම වෙලා අර කිව්වේ මම අර ඔකේෂනල් ඒ කියන්නේ අපි වෙඩින් එකකට යද්දි ඒ වගේ පාවිච්චි කරන ලිෆ්ටික් එකක් වෙනස් නේ.
හැමදේම ඔයගොල්ලෝ ගන්න මේ මේකප් එකේ සියලු දේ වෙන. ඒ වගේ අරක චුට්ට ඒක අර ඒක මේ මාර්ගා ඒක එතන තිබ්බොත් විතරයි ඒක බලය තියෙන්නේ. එහෙමයි. ඒතකොට ඒක ඒ මාතංග ශ්‍රී යන්ත්‍රය හැමදාම පළදගෙන ඒක හැම වෙලාවෙම දාගන්න ඉන්නේ. අරකේ අර වෙන්නේ පොඩි ටියුන් අප් එකක් වෙනවා. පොඩ්ඩක් කරකෝලා දෙන්නේ අර ටර්බෝ එක ඔන් කරනවා වගේ පොඩි මෙහෙම තල්ලුවක් කෙන එක තමයි ඒකේ. ඒක නිසා ඒකයි අරකයි ඒක වෙන දේ වෙනස්. ඒකින්ද මාතංග ශ්‍රී යන්ත්‍රය දාපු එක්කෙනටත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒක පාවිච්චි කරපු එක්කෙනට මාතංග එහෙම ප්‍රශ්නයක් නැහැ ඒක. ඒක ඇත්තට ඒක ඔප්ෂනල්. ඒකද කියන්නේ ඒ විදිහට පාවිච්චි කරන්න තමයි ඒක තියෙන්නේ. ඒකේ එතකොට හැබැයි අද ගාගෙන ගිහිල්ලා ඒක හෙට ගාගෙන නොගියොත් ඒක ප්‍රතිඵල තියෙනවා කියලා මට කියන්න බෑ. ගෑවොත් විතරයි ප්‍රතිඵල. හැබැයි මාතංග ශ්‍රී යන්ත්‍රය පළදින්න පුළුවන් නම් හැමදාම ඉතින් සිතු පැතු දෙදෙන ඔන්න ඔබේ මේ යන්ත්‍රය පිළිබඳව කතා බහ කරා. ඒ විතරක් නෙවෙයි තෛලය පිළිබඳව විශේෂ මතක් කරා. මොකද රාජතරංගනී තෛලය පිළිබඳව බොහෝ දෙනා නොදත් බොහෝ වටිනාකම් තියෙන ඉතිහාසයක් පිළිබඳව කතා බහ කරා. ඒකේ වටිනාකම් පිළිබඳව අපි කතා බහ කරා. එහෙනම් ඉතින් අද මැයි මාසේ 20 වෙනිදා ඔබතුමා අද අපිත් එක්ක මෙලෙසින් කතා බහ කරත් සැබවින්ම ඔබතුමා ඉන්නේ පිට රට ඩුබායි රටේ ඉන්නේ. ඉතින් ඒ නිසා අපි විශේෂ මතක් කරනවා නැවත වතාවක් මේ දින කීපේ පුරාවටත් ඒ කියන්නේ මේ මාස 21 20 21 22 එතුමා මුණ ගැහෙන්න පුළුවන් ඩුබායි රටේදී විශේෂයෙන් 0.5 84 0.3 700 0.5 84 0.3 700 කියන දුරකථන මාර්ගය ඔබ වෙනුවෙන් විවෘතයි. අද 20 වෙනිදා වුණත් දුක් වෙන්න එපා. 21 22 තව දවස් දෙකක් තියෙනවා. ඩුබායි රටේ එතුමා ඉන්නවා. ඒ නිසා කතා බහ කරලා ඔන්න ඔබට පුළුවන් වේවි අනිවාර්යයෙන්ම මේ සඳහා දින වෙන් කරගන්න වෙලාවක් අනිවාර්යෙන් ඉතුරු වෙලා තිබුණොත් අර අපි කියපු හැම කෙනා අතරේදීම වසන්ත බවට හොටෙල් එකේදී ඔන්නම හමු වෙන්න පුළුවන් කියලාත් අපි මතක් කරනවා. එහෙනම් ඉතින් රාගම ගුරුතුමා ඩුබායි සංචාරය නිම කරලා ආවට පසු අපි සෝදානම් වෙලා ඉන්න මාතංගේ ශ්‍රී යන්ත්‍රයට ලබා දෙන්න. මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න කැමැත්තක් තියෙනවා නම් පහත දක්වන දුරකථන මාර්ගය ලිපිණිය ඔස්සේ වැඩිදුරට විස්තර දැනගන්න පුළුවන් කියලාත් මතක් කරනවා. එහෙනම් ඉතින් අපි අද දවසේදී සමුගන්නයි සෝදානම් වෙලා ඉන්නේ. හෙට දවසේදී මේ ගමන ඊටම සුබවාදීව ගිහිල්ලා එන්න, යහපත්ව ගිහින් එන්න, තවත් බොහෝ දෙනාට උදව් උපකාර කරන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ හිමීට අපි හැම වෙලාව කතා කරමු. තවත් ගොඩක් දේවල් ගැන. මොකදුනේ කියලා. හරි බොහොම ස්තුතියි ඔබතුමාට ආයුබෝවන්. හරි එහෙනම් ඉතින් අපි සමුගින්නයි සූදානම් වෙලා ඉන්නේ විශ්වකර්ම YouTube නාලිකාව ඔස්සේ හැමදාම ඔබට යහපත් ජීවිතයක් තිලන කරන්න අපි සූදානම්ින් ඉන්නේ. ඒ නිසා අපිට ඒක රැඳිලා ඉන්න. හිතන දේ දැනන දේ තියෙනවා නම් කමෙන්ට් කරන්න ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඒ දේවල් කමෙන්ට් කරන්න. මොකද බොහොම විවෘතව අපි සංවාදයක් කරගෙන යන්නේ මේ කතා බහ. ඒ නිසා අපි මේ දේවල් කතා බහ කරන්න ඔබේ තියෙන ප්‍රශ්න, දැවෙන ප්‍රශ්න, හිතේ තියෙන ප්‍රශ්න පිළිබඳව ඉදිරියටත් වැඩසටහන් තුලින් කතා කරන්න සූදානම්. එහෙනම් සමගින් යන ඔබ හැම කෙනාටම සුන්දර දවසක්, යහපත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.